2016 A level ධාරා විද්‍යුතයේ වේගගත රචනා ගැටලුව. දැන් මෙතන කියනවා ප්‍රස්ථාර ක්‍රමයක් භාවිත කරලා x වියලි කෝෂයක විද්‍යුත් ගාමක බලය E සහ අභ්‍යන්තර ප්‍රතිරෝධය R පරීක්ෂණාත්මකව නිර්ණය කිරීම සඳහා මෙහිදී ඇති පරිපථයේ පාසල් විද්‍යාගාරයේදී භාවිත කළ හැකිය. එතකොට අර කොටුවක් ඇතුලේ තියෙන සම්පූර්ණ කෝෂය විද්‍යුත් ගාමක බලය E සහ අභ්‍යන්තර ප්‍රතිරෝධය R ඔය කොටුව ඇතුලේ සම්පූර්ණයෙන්ම තියෙන කෝෂය. එතකොට ඒක මම වෙනම ගන්නවා. මෙන්න මෙතන ස්විච් එකක් තියෙනවා. මෙතන ඇමීටරයක් තියෙනවා. ඇමීටරේ තියෙන ධාරාව මනින්න. මෙතන තියෙනවා විචල්්‍ය ප්‍රතිරෝධකය. කොහොමනේ තියෙන්නේ? එතකොට මෙතන තියෙන්නේ වෝල්ට් මීටරය. මෙතන තියෙන්නේ වෝල්ට් මීටරය. වෝල්ට් මීටරය. මේ ප්‍රශ්නේ කරන්න කලින් ධාරා විද්‍යුතය සඳහා මම ලබා දීපු පළවෙනි ප්‍රැක්ටිකල් ලිස්ට් එකේ බලවනම් හරි. channel එකේ තියෙනවා ප්ලේලිස්ට් එකට යන්න. ප්ලේලිස්ට් එකේ තියෙනවා ධාරා විද්‍යුතය ප්‍රැක්ටිකල් කියලා ප්ලේලිස්ට් එක. ඒ ධාරා විද්‍යුතය ප්‍රැක්ටිකල් ප්ලේලිස්ට් එකේ පළවෙනි ප්‍රැක්ටිකල් දෙක බලලා හිටියනම් මේක හරියම ලේසි වෙනවා. බලන්න. වෙනස් I ධාරාවන් සඳහා කෝෂයේ අග්‍රහරහා V විභවාන්තරය ඉතා විශාල අභ්‍යන්තර ප්‍රතිරෝධයක් සහිත වෝල්ට් මීටරයක් මගින් මැනීම පරීක්ෂණාත්මක ක්‍රමයට අඩංගු වේ. ඒතර මෙයාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධය ගොඩාක් වැඩි. ගොඩක් වැඩි නම් මෙතනින් එන ධාරාවේ කොටසක් මෙහෙට යන්නේ නෑ වගේ. මෙතන වැදගත්කම තියෙන්නේ. හොඳට බලන්න. ඒ කියපු එකේ වැදගත්කම මෙතන අභ්‍යන්තර ප්‍රතිරෝධය ඉතා විශාල නම් මෙතනින් ධාරාවක් යන්නේ නෑ වගේ. එහෙනම් මෙතනින් එන ධාරාව මුළුමනින්ම මෙයා හරහා ගමන් කරනවා. මීටරය හරහා ගමන් කරනවා. ඒක හරි වැදගත්. එතකොට මෙතන අනන්තය කියලා දීලා නැති ඉතා විශාල කියලා දීලා තියෙනවා. ඒ නිසා මෙතන ප්‍රතිරෝධය ඉතා විශාල නිසා මෙයා තුලින් ගලන ධාරාව නොසලකා හැරිය හැකියි. ඒක නිසා මෙතනින් එන මුළු ධාරාවම මෙයා හරහා යනවායි කියලා අපිට පුළුවන් උපකල්පනය කරන්න. ඒක තමයි මෙතෙන්දී අපි කරන උපකල්පනය. හරි. එතකොට මෙතන අපිට කරන්න තියෙන්නේ විභවාන්තරය සහ ධාරාව මනිනවා. විභවාන්තරය සහ ධාරාව මනිනවා. දැන් විභවාන්තරය සහ ධාරාව මනිනකොට ඒවා වෙනස් කරන්න බෑ. එතකොට මේ විභවාන්තරය සහ ධාරාව වෙනස් කරන්න පුළුවන් මේ පරිපථය තුල පහසුවෙම කොහොමද? මෙතන මේ විචල්්‍ය ප්‍රතිරෝධකය වෙනස් කිරීමෙන්. ඉතින් මෙතෙන්ද විචල්්‍ය ප්‍රතිරෝධකය සඳහා ධාරා නියාමකයක් නැත්නම් ප්‍රතිරෝධ පෙට්ටියක් දාන්න පුළුවන් ප්‍රතිරෝධය වෙනස් කර ගැනීම සඳහා. බලමු අපි. ඒ කොටස V සඳහා ප්‍රකාශනයක් I E සහ R ඇසුරින් ලියන්න. ඉතින් V කියන්නේ මේ අග්‍රාතර විභවාන්තරය. ඉතින් ඔය අග්‍රාතර විභවාන්තරේ V සමාන වෙනව කාටද? මෙතන E ඍණ IR. මේ පැත්තට E මේ පැත්තට IR නිසා මුළු විභවාන්තරේ V සමාන වෙන්නේ E ඍණ IR. ඒ මේ වෝල්ට් මීටරයේ මගින් කියවෙන්නේ කෝෂයේ අග්‍රාතර විභවාන්තරය. ඔබට මතක ඇති කෝෂයක අග්‍රාතර විභවාන්තරය ගන්න විදිය. මෙතන E නම් මෙතන R නම් මේ පැත්තට I ධාරාව යනවා. මේ ධනාග්‍රයේ සිට ඍණාග්‍රයේ දෙසට E විභවාන්තරය ක්‍රියාත්මක වෙනවා. තව IR විභවාන්තරයක් මේ පැත්තට ක්‍රියාත්මක වෙනවා. එහෙනම් මුළු විභවාන්තරය කොච්චර? I ධාරාව නිසා තමයි R හරහා මේ පැත්තට IR විභවාන්තරය ක්‍රියාත්මක වෙන්නේ. මේ ධනා සිට ඍණට මේ පැත්තට E. එහෙනම් සඵල විභවාන්තරය V සමානයි. මේ පැත්තට E ගේ අඩු වෙන්න ඕන මේ පැත්තට IR. V සමාන වෙනවා E ඍණ IRට. ඒ වපතේ ඔබ දන්නා දේවල්. දන්නේ නැති ළමයි ධාරා විද්‍යුතය ප්ලේලිස්ට් එකට යන්න. ධාරා විද්‍යුතය ප්ලේලිස්ට් එකට ගිහිල්ලා කෝෂ සම්බන්ධ කර්චොෆ් නියම සම්බන්ධ දේවල් බලන්න. ඒ පාඩම් කොටස් ටික බලන්න. ඊට පස්සේ මේවා හරිම ලේසි වෙනවා. දැන් බලන්න B කොටස. B1 කොටස. B1 කොටස. පාසල් විද්‍යාගාරයේ ඇති මෙම පරීක්ෂණය සඳහා භාවිත කළ හැකි විචල්්‍ය ප්‍රතිරෝධක නම් කරන්න. අපිට පාසල් විද්‍යාගාරයේ තියෙන මේ පරීක්ෂණය සඳහා භාවිත කරන්න පුළුවන් විචල්්‍ය ප්‍රතිරෝධය නම් කරන්න. එතකොට ප්‍රතිරෝධ පෙට්ටියකින් ලියන්න බෑ මේකට. මොකද අපිට කියලා තියෙන්නේ විචල්්‍ය ප්‍රතිරෝධය නම් කරන්න කියලා. එහෙනම් මේකට අදාළ විචල්්‍ය ප්‍රතිරෝධය තමයි ධාරා නියාමකය.
එහෙනම් මේකට ප්‍රතිරෝධ පෙට්ටිය ප්‍රතිරෝධ පෙට්ටියක් දැම්මොත් හරියද මේ ප්‍රැක්ටිකල් එක? කිසි ප්‍රශ්නයක් නැහැ, කරන්න පුළුවන්. ධාරාව සහ විභවාන්තරය වෙනස් කරන්න පුළුවන් මෙතන ප්‍රතිරෝධය වෙනස් කරමින්. ප්‍රතිරෝධය වෙනස් කරන්න නම් ධාරා නියාමකයක් දැම්මත් හරි, ප්‍රතිරෝධ පෙට්ටියක් දැම්මත් හරි. ප්‍රතිරෝධ පෙට්ටිය දැම්මත් හරි, ධාරා නියාමකය දැම්මත් හරි. ප්‍රැක්ටිකල් එක කරන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නෙට උත්තරයට ප්‍රතිරෝධ පෙට්ටිය කියලා දැම්මොත් ලකුණු දෙන්නේ නැහැ. ඒ අපිට කියනවනේ විචල්්‍ය ප්‍රතිරෝධකේ නම් කරන්න කියලා. එහෙනම් විචල්්‍ය ප්‍රතිරෝධකේ ලෙස අපි ගන්නේ ධාරා නියාමකය. හරි නේද? එහෙනම් B1 කොටසට පිළිතුරු ලියා ගන්න ධාරා නියාමකය. වරන්දුර දාන ප්‍රතිරෝධ පෙට්ටියට ලකුණු නැත. ප්‍රතිරෝධ පෙට්ටියට ලකුණු නැත. හරි B2 බලන්න. මෙම පරීක්ෂණයෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට S යතුර නිවැරදි ආකාරයට භාවිතා කළ යුතු ඇත. ඒ සඳහා භාවිතා කළ හැකි වඩාත්ම සුදුසු යතුරු වර්ගය කුමක්ද? දැන් මෙතන සුචියක්නේ. මේ වගේවට භාවිත කරන්න පේන යතුරුද ටකන යතුරුද? ඒකත් මම ප්‍රැක්ටිකල් වලදී ඇත්තටම විභවමාන ප්‍රැක්ටිකල් වලදී තමයි මේක මම පැහැදිලි කරන්නේ. ටකන යතුරේ සහ පේන යතුරේ වෙනස්කම. ටකන යතුරු භාවිතා කරන අවස්ථාව සහ පේන යතුරු භාවිතා කරන අවස්ථාව. ඉතින් මේ වගේ අවස්ථාවක භාවිත කරන්නේ ටකන යතුර. ඊටස්කින යතුරු ක්‍රියාත්මක කිරීමේදී ඔබ යොදා ගන්නා පරීක්ෂණාත්මක ක්‍රමවේදය කුමක්ද කියලා අහලා තියෙනවා. දෙකේ දෙවෙනි කොටස. දැන් ඇත්තටම මේ ස්විච් එක ඔන් කරන්නේ ඔන් කරාට පස්සේ මේ විභවාන්තරය සහ ධාරාව මැනගන්න ඕනේ. නේ? දැන් මෙතන ස්විච් එක ඔන් කරනකොට ඔන් කරාට පස්සේ මේ මෙයා වෙනස් කරනවානේ. විචල්්‍ය ප්‍රතිරෝධකයේ ප්‍රතිරෝධය වෙනස් කරමින් මේ විභවාන්තරය සහ ධාරාව මැනගන්න ඕනේ මේ පරීක්ෂණය. අපි හිතුව මේ ස්විච් එක ඔන් කරලම තියෙනවා කියලා. ස්විච් එක ඔන් කරලා තියෙනවා. ඒතර මේ ප්‍රතිරෝධය වෙනස් කරන විභවාන්තරය සහ ධාරාව මැනගන්න. ආයි ප්‍රතිරෝධය වෙනස් කරන විභවාන්තරය සහ ධාරාව මැනගන්න. ආයි ප්‍රතිරෝධය වෙනස් කරන විභවාන්තරය සහ ධාරාව මැනගන්න. ආයි ප්‍රතිරෝධය වෙනස් කරන විභවාන්තරය සහ ධාරාව මැනගන්න. ඔය විදිහට ප්‍රතිරෝධකයන් වෙනස් කරමින් එක් අවස්ථාවේදී ප්‍රතිරෝධකයන් වෙනස් කරමින් පුතේ එක් අවස්ථාවේදී විභවාන්තරය සහ ධාරාව සොයා ගන්න. විභවාන්තරය සහ ධාරාව සොයාගෙන අපිට මේ මොනවාරි ප්‍රස්තාරයක් අඳින්න පුළුවන්. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මේකට වෙලාවක් යනවනේ. ටික වෙලාවක් යනකොට මේ කෝෂය විසර්ජනය වෙනවා. කෝෂය විසර්ජනය වෙනකොට විද්‍යුත් ගාමක බලය අඩු වෙනවා. දැන් අපි හොයන්න යන්නේ කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය සහ විද්‍යුත් ගාමක බලය. අපි හොයන්න යන්නේ කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය සහ විද්‍යුත් ගාමක බලය. ඉතින් මේ දෙන්න හොයන්නේ අද මෙයා අඩු වුණොත් මේ පරීක්ෂණය සාර්ථක නැහැ. එහෙනම් මේ පරීක්ෂණය සාර්ථක වෙන්න නම් අභ්‍යන්තර ප්‍රතිරෝධය කොහොමද වෙනස් වෙන්නේ? විද්‍යුත් ගාමක බලය වෙනස් වෙන්න. අඩු නොවෙන්න නම් පරිපථය තුල වැඩි වෙලාවක් ධාරාව නොයන්න ඕන. ඉතින් පරිපථය තුල වැඩි වෙලාවක් ධාරාව නොයන්න නම් අපි ප්‍රතිරෝධය වෙනස් කරන ස්විච් ඔෆ් කරනවා. එහෙනම් ස්විච් ඔෆ් කරලා තමයි ප්‍රතිරෝධය වෙනස් කරන්නේ. ධාරා නියාමකය වෙනස් කරන්න පුළුවන්. ස්විච් ඔෆ් කරලා ධාරා නියාමකය භාවිත කරලා මේ ප්‍රතිරෝධය වෙනස් කරනවා. ප්‍රතිරෝධය වෙනස් කරලා ස්විච් ඔන් කරලා මෙයාගේ පාඨාංකය ලබා ගන්න. ලබාගත්ත ගමම ස්විච් ඔෆ් කරනවා. ආයි ප්‍රතිරෝධය වෙනස් කරලා ආයි ස්විච් ඔන් කරලා මේ පාඨාංකය ලබා ගන්න. ආයි පට ගාලා ස්විච් ඔෆ් කරලා මේ ප්‍රතිරෝධය ධාරා නියාමකයේ ප්‍රතිරෝධය වෙනස් කරලා ස්විච් ඔන් කරලා පට ගාලා මේ පාඨාංක දෙක ලබා ගන්න. ඔය විදිහට තමයි අපි මේක ලබා ගන්න. එහෙනම් මෙතන අපිට කියන්න තියෙනවා හරි B1 උත්තරය අපි කිව්වා ධාරා නියාමකයේ B2 එකට උත්තරය ලියා ගන්න. B2 එක ටක්කන යතුරු දෙකට උත්තරය ලියා ගන්න. S යතුර විවෘතව තබා ගනිමින් කැපිටල් R වගේ වෙනස් කරමි. කැපිටල් I හා කැපිටල් V පාඨාංක ලබා ගැනීමේදී පමණක්
ක්ෂණිකව සුචය සංවෘත කිරීම නැත්නම් වැසීම. තුන්වෙනි කොටස බලන්න. තුන්වෙනි කොටස හරි ලස්සන කොටසක්. තුන්වෙනි කොටස මේ පොදුවේ මේ වගේ ප්‍රැක්ටිකල් එකට පොදුවේ යොදන දේවල් තමයි මෙතන අහලා තියෙන තුන්වෙනි කොටස. පරීක්ෂණයේ සිදු කිරීමේදී කෝෂයේ විසර්ජනයේ නොවි ඇති බව ඔබ පරීක්ෂණාත්මකව තහවුරු කරගන්නේ කෙසේද? දැන් මේ කෝෂයේ විසර්ජනය වෙලා නැහැ කියලා පරීක්ෂණාත්මකව තහවුරු කරගන්නේ කොහොමද අපි? අපි ඔන්න කැපිටල් R ගාගේ අපි තුමු ඕම් 10යි කියලා. ඕම් 10 සඳහා මෙයා 8යි මෙයා 2යි කියලා ගමු. ඒතර ඕම් 10 ඉස්සල්ලාම ගන්න මෙයා සඳහා. ඉස්සල්ලාම ගන්න මෙතන ප්‍රතිරෝධය ඕම් 10ක් සඳහා. මෙයයි මෙයයි. කිසියම් අගයකදී. ඕම් 10 කියන හරියටම ගන්න බෑ. ධාරා නියාමකයේ කිසියම් තැනක ඒ අදාළ දර්ශකයේ තියලා සූචකයේ තියලා මේ පාඨාංකය ලබා ගන්නවා. ඊට පස්සේ දැන් R12 ප්‍රතිරෝධයගේ වෙනස් කරමින් පාඨාංක ලබා ගන්නවා. ලබාගෙන නැවත වතාවක් අර මුලින්ම ගත්ත පාඨාංකයේ තියෙන ධාරා නියාමකයේ කිසියම් අවස්ථාවක් සඳහා මුලින්ම ලබාගත් එක තියෙන. අන්නේ ධාරා නියාමකයේ මුල් පිහිටීමට කියන්නේ. කියන්නේ මේක තමයි මුල් පිහිටීම. පාඨාංක අරගෙන ඉවර වෙලා අවසානයේ ධාරා නියාමකයේ මුල් පිහිටීමට කියන්නේ. මුල් පිහිටීමට ගෙනාවට පස්සේ මේ පාඨාංකය ලැබෙනවද කියලා බලනවා. අන්න එහෙමනම් කෝෂයේ විසර්ජනය වෙලා නැහැ. හරි නේද? එහෙනම් තුන්වෙනි කොටසට උත්තරය ලියන්න. අවසාන පාඨාංකය ලබා ගැනීමෙන් පසු ධාරා නියාමකයේ මුල් පිහිටීමටගෙන මුල් පාඨාංකයම ලැබෙන්නේදයි බැලීමෙන් හරි දැන් බලමු C කොටස. බලන්න C කොටස. මෙවැනි පරීක්ෂණයකින් ලබා ගන්නා ලද දත්ත කට්ටලයක් උපයෝගී කරගෙන අඳින ලද අයිට එදිරිව V ප්‍රස්ථාරය පහත පෙන්වා ඇත. කොට මේ අයිට එදිරිව V ප්‍රස්ථාරය මෙන්න මෙහෙම තියලා තියෙනවා. මෙන්න මෙහෙම ලක්ෂ ඛණ්ඩාංක කීපයක් දීලා තියෙනවා. ලක්ෂ ඛණ්ඩාංක කීපයක් දීලා තියෙනවා. බලන්න C1 කොටස. මම මෙතනින් මෙතනට යන්නේ C1 කොටසට. පහත සඳහන් දෑ සෙවීම සඳහා ප්‍රස්ථාරය භාවිතා කරන්න. C කොටසනේ පහත සඳහන් දෑ සෙවීම සඳහා ප්‍රස්ථාරය භාවිතා කරන්න C1 කොටසේ. එක කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය. දැන් පොඩ්ඩක් කියන්නකෝ මේ අයිට එදිරිව V ප්‍රස්ථාරයේ කවුරු වගේද අභ්‍යන්තර ප්‍රතිරෝධ ලැබෙන්නේ? ඒක ගන්න අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ ප්‍රකාශනයනේ. දැන් අපි දන්නවා. බලන්න. V සමානයි E ඍණ IR නේ. මෙන්න මේ ප්‍රතිරෝධය අගේ අපිට අවශ්‍ය වෙන්නේ නැහැ නේ මේ ප්‍රකාශයට. අපි I සහ V නෙවෙයි කරන්නේ. මේ දෙන්න නියත. I ට එදිරිව V ප්‍රස්ථාරය හදලා තියෙනවා. ඉතින් I ට එදිරිව V ප්‍රස්ථාරය කියන්නේ I සම්බන්ධ පදයක් x අක්ෂයට. V සම්බන්ධ පදයක් y අක්ෂයට අරගෙන තියෙනවා. එහෙනම් මෙයා x අක්ෂයට මේක ලියනවා V සමානයි ඍණ r වාරයක් නේ? ඍණ r වාරයක් ඍණ r වාරයක් I ධන E. මේක මොන වගේ සමීකරණයක්? y සමානයි ඍණයෙන් x ධන c ආකාරය. ඉතින් පුතේ අභ්‍යන්තර ප්‍රතිරෝධ ලැබෙන්නේ කවුරු මගින්ද? අනුක්‍රමණය මගින්. එහෙනම් අභ්‍යන්තර ප්‍රතිරෝධයේ විශාලත්වය සමාන වෙනවා අනුක්‍රමණයේ විශාලත්වයට. ඉතින් ප්‍රස්ථාරය අනුක්‍රමණය ගන්න. හොඳට බලන්න මේ ප්‍රස්ථාරය අනුක්‍රමණය ගන්නත් අපිට මේ
පේපර් එකේ තියෙන ආවට ගියාට ලක්ෂ තෝරගන්න බෑ හොඳේ. එම ආවට ගියාට ලක්ෂ තෝරගෙන ඔබ පිළිතුරු ලබාගෙන තිබුණට ඔබට ලකුණු දෙන්නේ නැහැ. ලකුණු දෙන්නේ කිසියම් නිශ්චිත ලක්ෂ දෙකක් සඳහා පමණයි. ඒ ලක්ෂ දෙක කොහොමද හොයාගන්නේ? ඈතින්ම තියෙන්නත් ඕන, හොඳින්ම බලා ගන්න පුළුවන් වෙන්නත් ඕන. ඈතින්ම තියෙන, හොඳින්ම බලා ගන්න පුළුවන් ලක්ෂ දෙක. දැන් මම ඔබට දීපු මේ පේපර් එකේ ටියුට් එකේ විභාග පේපර් එකේ මෙහෙමද තිබුණේ නැති කියලා දන්නේ මේ අපේ ටයිප් සෙටින් කරන කෙනා ඇඳපු විදියට තමයි මම උත්තරේ ගන්නෙ. මෙන්න මෙතන පාඨාංක දෙක. මෙතන දශම 1යි. අයි. මෙතන දශම 5යි. මට හිතෙන්නේ. බලමු. දශම 1යි දශම 5යි. මෙතනගේ 1.45යි. මෙතනගේ වෙන්නේ 1.25යි. එහෙනම් මෙන්න මේ ඛණ්ඩාංකය සහ මේ ඛණ්ඩාංකය තමයි අපි භාවිත කරන්නේ. ඉතින් අනුක්‍රමණය සමානයි. මේ y අන්තරයේ විශාලත්වය. මෙයාගේ මෙයා අඩු කරන කප්ප 1.45න් අඩු කරන්න ඕන. 1.25. ඒක බෙදන්න ඕන. මේ අන්තරේ හරියට නම් මෙයාගෙන් මෙයා අඩු කරාම ඍණ. ඒක විශාලත්වය විතර ගන්න හරියට නම් මෙයාගෙන් මෙයා අඩු කරන්න ඕන. ඍණ 0.4ක් වෙන්නේ. ඉතින් විශාලත්වය විතරක් ගන්න. මෙයාගෙන් මෙයා අඩු කරමු. එතකොට එනවා 0.5 ඍණ 0.1. ඉතින් මේක සුළු කරාට පස්සේ එනවා 0.2 බිඳුව බෙදීම 0.4. එතකොට ආර්ගයගේ සමාන වෙනවා 0.5යි ඕ. ආර්ගයගේ සමාන වෙන්නේ 0.5යි ඕ. හරිනේ 0.5යි ඕ. කරන්නේ දෙක අදස් මාත්‍රයි. බලන්න සුළු කරා හරිද කියලා. සුළු කරා හරිද කියලා බලන්න. 0.5 නෙවෙයි 0.5යි. නේ? 0.5 නෙවෙයි පුතේ 0.5යි. භාගයයි 0.5යි. ඔන්න අභ්‍යන්තර ප්‍රතිරෝධය යන 0.5යි කියලා. හරි අපි මේක පොඩ්ඩක් සටහන් කරගමු. මෙන්න මේ විවරණයක් සඳහා මෙන්න මේ රූපෙත් අඳ ගන්න. මේක ඇඳගෙන මේක මේ විදිහට ලබා ගන්න. ඉතින් මෙන්න මේක අරගෙන මේක ගත්තා නම් ඇති. නමුත් විවරණයක් සඳහා මේක පොඩ්ඩක් සටහන් කරගන්න වීඩියෝ එක නතර කරලා. ඔය C1 කොටසේ 1 C1 කොටසේ 1ට උත්තරේ C1 කොටසේ 2ට උත්තරේ ගන්න යන්නේ. ඉහත C1 ලබාගත් අගයන් සහ ඒ රටේ ලබාගත් දෙක කෝෂ විද්‍යුත්ගාමක බලය. ඉතින් විද්‍යුත්ගාමක බලය එන්නේ මේ අන්තක්ඛණ්ඩයෙන්. එහෙනම් දැන් පුතේ ප්‍රස්ථාරය දික් කරන්න. අනිවාර්යෙන් දික් කරන්න ඕන. අඩුරුල භාවිත කළා දික් කරන්න ඕන. පෙන්නලා තියෙන්න ඕන. ඔබේ පේපර් එකේ ව්‍යුහගත රචනා ප්‍රශ්න. පේපර් එකේ පෙන්නලා තියෙනවනේ මෙයා දික් කරලා. හරි? දික් කරලා පෙන්නලා මෙතන අන්තක්ඛණ්ඩය. අන්තක්ඛණ්ඩය කියලා දෙන්න දික් කරලා පස්සේ. 1.5ට එනවා. එහෙනම් විද්‍යුත්ගාමක බලය සමාන වෙන්නේ අන්තක්ඛණ්ඩයේ විශාලත්වය. ඒකට 1.5යි. වෝල්ට්. මෙයා දික් කරාට පස්සේ හරියට මේක 1.5ට එනවා. ඒක තමයි ඔය විද්‍යුත්ගාමක බලය වෙන්නේ. විද්‍යුත්ගාමක බලය වෙන්නේ පුතේ ඒ කොටස. බලමු C2 කොටස ඔක හදාගන්න. හරි C2 කොටස බලන්න. C2 කොටසේ මොකක්ද කියලා තියෙන්නේ කියලා බලමු. ඉහත C1 ලබාගත් අගයන් සහ ඒ යටතේ ලබාගත් ප්‍රකාශනය. ඒ යටතේ ලබාගත් ප්‍රකාශනය කියන්නේ V සමානයි E ඍණ IR. මේ අගයන්නේ E ගේ දන්නවා R ගේ දන්නවා. ප්‍රකාශනය භාවිත කර කෝෂය ලොහුවත් කළොත් එහි ධාරාව අපෝහණය කරන්න. කෝෂය ලොහුවත් කරනවා කියන්නේ මොකද්ද පුතේ? කෝෂය ලොහුවත් කරනවා කියන්නේ මෙන්න මෙහෙම ෂෝට් කරනවා. ෂෝට් කරාට පස්සේ මොකක්ද වෙන්නේ? ෂෝට් කරාට පස්සේ වෙන්නේ මෙතන ප්‍රතිරෝධයක් නැහැ. ෂෝට් කරාට පස්සේ වෙන්නේ
ලුහුවත් කළ විට වෙන්නේ අග්‍රාතර විභවාන්තරයේ බිඳුවක් වෙනවා. ඉතින් ඊ වාගෙන තියෙන 1.5 වෝල්ට්. R දන්න 0.5යි. ඒ R 0.5යි. 0.5යි. ඉතින් මේක අපිට හොයාගන්න පුළුවන්. එතකොට ධාරාව V බිඳුව E 1.5 ඍණ ISC කියලා දෙලා තියෙනවා. ISC වාරයක් R.5යි. එහෙම වුණොත් පුතේ ISC සමාන වෙනවා 15 බෙදීම 5 වගේ ඇම්පියර් 3යි. එහෙම නැත්නම් අපිට මේකට මෙහෙම කර්චොෆ් දාලා ගන්නත් පුළුවන්. දැන් මේ යන ධාරාවනේ I ඔහොම කියලා කියන ISC කියලා කියන්නේ. ඉතින් මේ පරිපත්‍රයේ කර්චොෆ් දැම්මම හරි 1.5 සමානයි ISC වාරයක් මෙතන 0.5 මෙතන යට ප්‍රතිරෝධනය ලුහුවත් වෙනකොට පරිපත්‍ර කර්චොෆ් දැම්මනම් ධාරාව ඇම්පියර 3යි කියලා ලැබෙන තම සරලයි. ඉතින් මතක තියාගන්න අග්‍ර දෙකක් ලුහුවත් කරනවා කියන්නේ අග්‍ර දෙක අතර විභවාන්තරය බිඳුවක් වෙනවා කියන්නේ. ඉතින් මේ ප්‍රකාශනයේ වි බිඳුවක් කරලා අරකට ආදේශ කරගම නිවැරදි පිළිතුර ලැබෙනවා. හරි. වීඩියෝ එක නතර කරලා හදා ගන්න දවස් කාලය. හරිනේ. අතන ඔබට තේරෙනවා ලුහුවත් කළ විට අග්‍රාතර විභවාන්තරය බිඳුවක් ලෙස ගන්න බව. අවසාන කොටස D කොටස බලන්න හරි ලස්සන කොටසක්. එක්තරා ඉලෙක්ට්‍රොනික ආයතනයක් කියන්නේ මොන හරි බල්බයක් හරි මොන හරි විද්‍යුත් උපාංගයක් නියමාකාරයට ක්‍රියාත්මක කරන්න මෙන්න මේ 8.6 වෝල්ට් 9 වෝල්ට් පරාසය තුල සැපයුම් වෝල්ටීයතාවක් යොදන්න ඕන. හරි. අපිට කියනවා ඉලෙක්ට්‍රොනික ආයතනයේ සැපයුම් වෝල්ටීයතා අග්‍රාතර ප්‍රතිරෝධය ඕම් 30යි. කියන මෙතන තියෙන අපතේ මේ ඉලෙක්ට්‍රොනික ආයතනයක්. ඒ ඉලෙක්ට්‍රොනික ආයතනයේ අග්‍රාතර ප්‍රතිරෝධය දීලා තියෙනවා ඕම් 30යි. ඉතින් නියමාකාරයෙන් ක්‍රියාත්මක වෙන්න නම් මේ දෙන්න අතර විභවාන්තරය 8.6 සහ 9 වෝල්ට් අතර පරතරය තුල තියෙනවා. ඉතින් ප්‍රශ්නය නේ අපිට කියනවා මෙම ඉලෙක්ට්‍රොනික ආයතනය ක්‍රියාත්මක කිරීම සඳහා ඔබට E සමානය 9 සහ R සමානය 10යි යොමුන තනි වියලි කෝෂ බැටරියක් හෝ සමාන්තරගතව සම්බන්ධ කර ඇති එක එකක් මෙච්චරක් සහ අභ්‍යන්තර ප්‍රතිරෝධය 0.2ක් වන වියලි කෝෂ 6ක බැටරි සංයුක්තයක් තෝරා ගැනීමට අවස්ථාව ඇත සිතන්න. එහෙනම් එක්කෝ අවස්ථාව තියෙන්නේ තනි කෝෂයක්. මොකද තනි කෝෂය? විද්‍යුත් ගාමක බලය 9 වෝල්ට් සහ අභ්‍යන්තර ප්‍රතිරෝධය 10යි යොමු වන තනි කෝෂය. පුළුවන්. එහෙම නැත්නම් අපිට කියනවා ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තියෙන විද්‍යුත් ගාමක බලය මෙච්චරක් සහ අභ්‍යන්තර ප්‍රතිරෝධය මෙච්චරක් වන කෝෂ 6ක්. ඉතින් පුතේ හොඳට බලන්න මේ කෝෂ 6ක් ශ්‍රේණිගතයි නම් මෙතන විද්‍යුත් ගාමක බලය ඔක්කොම මුළු එක කොච්චරද? එකක 1.5 නම් 1.5 වහයක්. ඒ කෝෂ 6ක් ශ්‍රේණිගතයි නම් 1.5 වහයක්. අභ්‍යන්තර ප්‍රතිරෝධය වෙන්නේ 0.2 යෝම් වගේ වහයක්. අන්න එයා සම්බන්ධ කරන්නත් පුළුවන්ලු මේ විද්‍යුත් උපාංගයට. කෝෂ පද්ධතිය ශ්‍රේණිගතයි නම් විද්‍යුත් ගාමක බලයත් එකතු වෙනවා අභ්‍යන්තර ප්‍රතිරෝධයත් එකතු වෙනවා. ඒක දන්නවා. ලේසි. ඒතර විද්‍යුත් ගාමක බලය 1.5 වහයක්. ඒත් 9 වෝල්ට්. 0.2 වහයක් කියලා කියන්නේ 0.2 යෝම් වහයක් කියලා කියන්නේ 1.2. හරි අපිට කියනවා තෝරා ගැනීමට අවස්ථාව ඇතයි සිතන්න. මෙම කොටසේදී දී ඇති දත්ත භාවිත කර ඔබ සුදුසු බැටරියක් තෝරා ගන්නා නම් පැහැදිලි කරන්න. අපිට කියන්නේ මේ දත්ත භාවිත කරලා මොන බැටරියද සුදුසු. ඉතින් අපි දැන් බලනවා මෙයා හරහා විභවාන්තරය කොච්චරද කියලා සහ මෙයා හරහා විභවාන්තරය කොච්චරද කියලා. මේ විභවාන්තරය අපිට දීලා තියෙන කොච්චරක් අතර එන්න පුළුවන් 8.9. මේ විභවාන්තරය 8.6 සහ 9 අතර නම් මේක භාවිත කරන්න පුළුවන්. මේ විභවාන්තරය 8.6 සහ 9 අතර නම් මේක භාවිත කරන්න පුළුවන්. එහෙම නෙවෙයි නම් භාවිත කරන්න බෑ. ඉතින් මේ විභවාන්තරය හොයාගන්න එක මහ ලොකු දෙයක්. මේ විභවාන්තරය හොයාගන්න පුළුවන්. මෙතන ධාරාව I1, මෙතන ධාරාව I2 නම්
මේ විභවාන්තරයේ වෙන්නේ v සමානයි ir. i කොච්චරයි? මේ පරිපථයේ කර්චොෆ් දැම්මොත් 9 සමානයි i1 වාරයක් 10යි 30යි 40යි. එන i1 සමාන එකක්. 9 සමානයි i1 වාරයක් 10යි 30යි 40යි. i1 වෙන්නේ 9 බෙදීම 40යි. මේකට කර්චොෆ් දැම්මට පස්සේ ඊට පස්සේ v1 සමානයි ir. v1 සමානයි ධාරාව 9 බෙදීම 40 වාරයක් r මෙතන 30යි. කොච්චරද? බින්දුවට බින්දුවක් කැපෙනවා. 9 වරක් 3 18යි. 9 වරක් 3 27යි. 27 බෙදීම 4. ඉතින් 27 4ෙන් බෙදුවට පස්සේ කොච්චරක් වෙනවද? 6.75. 6.75. ඉතින් මේ 6.75 අපිට අවශ්‍ය 8.6 සහ 9 අතර අගයට වඩා හරි. 8.6 සහ 9 අතර අගයට වඩා මේ 6.75 අඩු නිසා මේක සුදුසු නේ. ඉතින් ඒ වගේ මේ පැත්තට v2 සමානයි ir දැන් i කවුද? මේකට කර්චොෆ් දැම්මොත් නම් දාලා පෙන්නන්න 1.56 1.56 කියන්නේ 9 සමානයි i2 වාරයක් මුළු ප්‍රතිරෝධය මෙතන 30යි. 1.2 කියන්නේ 31.2යි. එහෙනම් v2 සමානයි ir 9 බෙදීම 31.2යි. ධාරාව ප්‍රතිරෝධය වෙන්නේ 3යි. එතකොට v2 සමාන වෙනවා. ඔක සුළු කරගන්න. සුළු කරාට පස්සේ අපිට ලැබෙන උත්තරේ 8.65. 8.65 වෝල්ට්. ඉතින් මේ 8.65 වැඩි නේද? එහෙනම් 8.6 9 අතර තියෙන්නේ 8.6 සහ 9 අතර තියෙන්නේ v1 නෙවෙයි v2 පමණයි. එහෙනම් මේ පද්ධතිය භාවිත කරන්න බෑ. මේ පද්ධතිය තමයි භාවිත කරන්න. පුළුවන් වෙන්නේ අපි හරියට එතන අන්තිමට කියන්න ඕන. එහෙනම් 8.6 සහ 9 අතර විභවාන්තරයක් ලබා දෙන්නේ මේ කෝෂ 6ක සංයුක්තය මගින්. ඒ නිසා ඒක තමයි භාවිත කරන්නේ. එහෙනම් D කොටසට මේක මේ විදියට ලබා ගන්න. වීඩියෝ එක නතර කරලා ගන්න. අරගෙන ලියන්න. සුදුසු වන්නේ කෝෂ 6ක සංයුක්තයක් ඇති. කෝෂ 6ක සංයුක්තය සහිත කෝෂ 6ක සංයුක්තය සහිත කෝෂ 6ක සංයුක්තය සහිත කෝෂ පද්ධතියයි. කෝෂ පද්ධතියයි. කෝෂ පද්ධතියයි. කෝෂ පද්ධතියයි. කෝෂ පද්ධතියයි. ඒට හේතුව 8.6 වෝල්ට් සහ 8.6 වෝල්ට් සහ 9 වෝල්ට් අතර පරතරයක් 9 වෝල්ට් අතර පරතරයක් විභවාන්තරය සඳහා ලබා දෙන්නේ විභවාන්තරය සඳහා ලබා දෙන්නේ කෝෂ 6ක පද්ධතිය මගින් වන නිසා. 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 right. ඔතනින් ඔය ප්‍රශ්නේ සාකච්ඡා කරලා අවසන්.